අයිබෝවන් අද දෙරන බික් ෆෝක සමඟ ඔබ සජීවීව එකතු වෙන්නේ අදත්. ඉතින් අද දවසේ තත්ත්වය සම්බන්ධයෙන් උදෑසනම අප වාර්තා කලා මහිතනව නමුත් තවදුරටත් ඔබ තොරතුරු දැන ගත යුතුයි කියලා. ඉතින් සමස්තයක් විදිර ගත්තම දෛනික වාර්තා වෙන මරණ සංඛ්‍යාව ඔක්කොමත් එක ගත්තම ගිය පාර වාර්තා වෙච්ච සංඛ්‍යාවත් එක ගලනකොට අපි හිතන්ගෙන වැඩි පිරිසක් මිය ගිහිල්ලා වැඩි පිරිසක් මිය ගිහිල්ලා එක එක්කෙනා පාරේ ඇද වැටලා මිය යනවා අමුතු තත්ත්වයක් තියෙන්නේ කියලා. නමුත් පළවෙනිම අවස්ථාවේ වාර්තා වෙච්ච 3000 කන්ට මරණ 13ක් නමුත් දැන් වාර්තා වෙනවා මරණ 48ක් 15000ක් තුල. ඉතින් සංඛ්‍යාත්මකව බැලුවොත් සංඛ්‍යා විද්‍යාත්මකව මේකේ වැඩිවීමක් තියෙනවද නැද්ද කියන එක අපහු පාරක් කතා කරලා බලන්නට ඕන. හරි විස්තරත් එක්කම කතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවගේ මුලින් තිබිච්ච උනන්දුවත් ජනතාවගේ පැත්තෙනුත් නෑ. මුලින් තිබිච්ච බියත් එක්ක අපි ගත යුතු ක්‍රියාමාර්ග ඒ සම්බන්ධිනුත් ගන්නව පේන්නත් නැහැ. අපි හිතුවා අද තියෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න ඉදිරියට යන්න. මොකද ඇත්තටම තියෙන තත්ත්වය ඔබ දැනුවත් වෙන එක වැදගත් හින්දා අපිත් එක්ක සම්බන්ධ වෙනවා වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහත්මයා. ආයුබෝවන් ඔබ පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද මේ ගැන සඳහන් කරන්න විශේෂඥ වෛද්‍යතුමියක් ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ යෝජිත සභාපති පද්මයි ස්කුණරත්න මහත්මිය. ආයුබෝවන් ඔබත් පිළිගන්නවා. ඊයේ එතුමිලා මාධ්‍ය හමුවක් පැවැත්තුවා. ඒක තමයි අපි විශේෂයෙන්ම මේ වෙනුවෙන් එන්න කියන්න හේතුව බවට පත් වෙන්නේ. මේ මාධ්‍ය හමුවත් එක්ක අපිට හිතුණා ඇත්තටම කොවිඩ් එක මානසික ගැටලු සාමාන්‍යයෙන් 3ක් විතර ඇති වෙන්න පුළුවන් කියලා මේ මාධ්‍ය හමුවේදී කියවුණා. මම ඔබතුමියගෙන්ම කැමති වැඩසටහන ආරම්භ කරනවා. කොවිඩ් වැළඳීමෙන් මිය යාමේ සම්භාවිතාව 0.2-4ක් විතර කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් ඒ වුණාට මිනිස්සු ගොඩක් බය වෙලා ඉන්නවා වෙන රෝගවලට වඩා අපි කොවිඩ් වලින් මිය යයි කියලා. පැහැදිලි කිරීමක් එක්කම පටන් ගත්තොත් වැඩසට. චතුර දැන් ඇත්තෙමම අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට අපි මේ අවස්ථාවේදී කතා කළා අපේ සමාජයේ අපිට හේතු කාරණා දෙකක් දැක්කා. එකක් අපේ මේ හැමතිස්සෙම උදේට කෝවිඩ්, දවල්ට කෝවිඩ්, හවසට කෝවිඩ් තමයි අපේ කන් වලට ඇහෙන්නේ. අපිට නිවුස් හැම නාලිකාවක්ම බලද්දී මුලින් ඉඳන් අගට කෝවිඩ් හැදෙන්න ඇහෙන්නේ. ඉතින් ඒක නිසා අපිට තේරුණා සමාජයේ මේ සම්බන්ධව යම්කිසි බියක් ඒක අනියතද කියන එක ඇත්තෙමම මට හිතෙනවා සමහර වෙලාවට. ඉතින් එහෙම ඒ ගැන ඒකට ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන විදිහකුත් තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ අපි බලාපොරොත්තු නොවන ඉතාමත්ම භයානක තීරණ ගන්නවා මේ බය නිසා. ඉතින් අපි හිතුණා අපිට මේක ගැන යථා තත්ත්වය සමාජයට වටහලා දෙන්න ඕනේ කියන එක. ඒක මත තමයි අපි ඊයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මම ස්නායු වෛද්‍ය විශේෂඥවරයා තව මහේෂ් රාජසූරිය කියන මානසික රෝග විශේෂඥ මහත්මයා ඒ වගේම කපිල රණසිංහ කියන මානසික රෝග විශේෂඥ මහත්මයා සහ වෛද්‍ය සංගමයේ සභාපති ඉන්දික කරුණාතිලක එක්ක අපි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවේ සමාජයට මේක ගැන දැනුවත් කරන්න ඕන නිසා. ඉතින් අපි මේක බැලුවොත් එහෙම අපිට මූලිකව බැලුවොත් දැන් කියනවා මිලියන 50ක් විතර මේ රෝගයට ආසාදනය වෙලා තියෙනවා. මිලියන 12ක් විතර ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා ලෝක වෛද්‍ය සංගමයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ දත්ත මෙහෙමම ගණන් මිනුම් පෙන්නනවා. හැබැයි අපි මේවා බලද්දී අපි බලන්න ඕන ගොඩක් වෙනත් ආකාරයකට මේක දත්ත ඇනලයිස් කරන්න ඕන විදිහක් අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයත් පෙන්වන්නේ නැහැ. මේ ගිය අවුරුද්දේ කොහොමද වුණේ? මේක මේ රටවල ජනතාව ප්‍රමාණයට කොච්චරයිද? මේකේ වයස්ක අය මේ රටේ කොච්චර ඉන්නවද? මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කොහොමද? ඒවත් එක්ක මේ මරණ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ රටේ අපේ රට පාවිච්චි කරන අපේ සංස්කෘතියට ගැලපෙන අපේ හැසිරීම් රට මේ කියන බොහෝ දේවල් එක්ක මේ මරණ අනුපාත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ ගැන කිසිම තැකීමක් නොකර සෞඛ්‍ය සංවිධානයත් නිකම්මම මේ අපිට නොම්බර විතරක් තමයි පහල කරන්න. ඉතින් බැලුවොත් එහෙම ලෝකේ හැම අවුරුද්දකම කොහොමත් 1 ලක්ෂ දවසකට 1,20,000කටත් 1,50,000ටත් අතර ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙනවා ලෝකේ හැමතැනම බැලුවොත් එහෙම. ලෝකේ තත්ත්වය. ඒතකොට අපි ලංකාවේ බැලුවොත් ලංකාවේ දිනකට 400ක් ජීවිතක්ෂයට පත් වෙනවා අපේ රටෙත් හැමතිස්සෙම බැලුවොත්. සාමාන්‍ය කියන්නේ 48000ක් විතර අවුරුද්දකදී සාමාන්‍ය තත්ත්වයට මිය යනවා කියලා. ඔව්. ඉතින් එතකොට දැන් ඒකත් එක්ක දැන් අපි අපේ අතිගරු ජනාධිපතිතුමාට කන් දුන්නොත් අපිට රට තියෙන්නේ 3 ආකාරයකින් එක ආකාරයක් කියන එක අපිට තෝරගන්න වුණා. ඒ කියන්නේ අපිට තියෙනවා එකක් රට වහලා ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ගණන් නොගෙන රට අරගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේකත් අරගෙන රටත් අරගෙන මේක ගැන සැලකිලිමත්ව රට අරගෙන අපිට ගෙනියන්න පුළුවන් කියන. ඉතින් අපිට
දැනුවත් වුණා. ඔයාට මට සේට්ටම අපි මාලිකාවලින් දැනුවත් වුණේ. අපි තීරණය ගත්තේ මේක ගැන සැලකිලිමත්ව රට අරගෙන ඉස්සරහට යන්න ඕනේ කියන එකයි. ඉතින් එතකොට අපිට තේරුණා මේ අපේ සමාජයට මේ බිය නැති කරන්න ඕන. අපි රට ඉදිරියට යන්න මේකත් අරගෙන අපි බිය නැති කරන්න නම් මේ ලෙඩේ කරුණු දැනගන්න ඕන. ඒගොල්ලෝ ඇත්ත දැනගන්න ඕන. මේ ලෙඩේ මේක මොකක්ද මේක කොහොමද බෝ වෙන්නේ? අයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය මේක බෝ වෙන්නේ නැතුව වැඩ කරන්නේ කොහොමද? ඒක ඇත්ත දැනගත්තොත් විතරක් ඒගොල්ලන්ට එන අනියත බිය නැති වෙලා ඒගොල්ලෝ හරි තීරණ අරගෙන අපි සේරමල එකම දේ කතා කරන්න ඕන. එකම දේ කතා කරලා සමාජයට කියන්න ඕන. දැන් හැමදාම අපිට දැන් අපි ඔයා මම හැමෝම කරන જાති තියෙනවා. අපි මූණ හොදනවා. ඒක අපි හැමෝම එකම දේ කරනවා. ඒ වගේ මේකත් එකම දේ මේ පුරුද්දක් මේක රටේ හැමෝම කරන්න ඕන එක මේ ටික විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒක ගැන කතා කළා ඒකට සමාජයේ යොදවලා මේ අනවශ්‍ය බිය මේ සමාජයෙන් නැති කරන්න ඕනේ කියන එක ගැන අපි අතන මාතෘකාවක් ඇවිල්ලා ඒ සම්බන්ධව තමයි අපේ ඊයේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ. දැන් මේ මාධ්‍ය සාකච්ඡාවට අමතරව වෛද්‍යතුමනි අපි දකින දෙයක් තමයි මට ඉස්සෙල්ලා දැන් හැමෝටම තියෙන සාමාන්‍ය බය තමයි මට කොවිඩ් හැදෙයිද කියන එක. එතකොට මට කොවිඩ් හැදෙයිද කියලා හැමෝම හිතනවා. එතකොට මම පරිස්සම් වෙන එකට වඩා හිතන්නේ මට හැදෙයිද කියලා. එතකොට මේම හිතන එකම ප්‍රශ්නයක් නෙවෙයිද? ඔබ චතුර ඇත්තටම දැන් මොකද අපිට ඇත්තටම මනසට බලපාන ගැටලුවක් මේක. දැන් ඇත්තම දැන් අපිට දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ කියනකොට දැන් COVID-19 කියන කාරණේදී අපි දන්න වෛරසයක්. ඇත්තම මේ වෛරස් රෝග අපිට වැළඳෙනවනේ කවදාවත්. හැබැයි මේ වැළඳෙන වෛරස් රෝග අතරින් බොහෝ වෛරස් රෝගවලට විශේෂිත ඖෂධකුත් නැහැනේ. මේ හැම එකක්ම ඊට පස්සේ අපට මැඩ පවත්වන්න වෙන්නේ අපේ සිරුරේ තිබෙන ශක්තියත් එක්ක ප්‍රතිශක්තියත් එක්ක. ඉතින් මෙතනදී මේ අපේ හොඳ සෞඛ්‍ය හුරු පුරුදු වෙන්නට පුළුවන් අපි ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට දරන උත්සාහය වෙන්නට පුළුවන්. ඒ මත තමයි තීරණය වෙන්නේ අපි කොතනටද මේ යන්නේ කියන කාරණේ. අපි මේ ආසාදනය ගන්නවද? මේ ආසාදනය අරගෙන අපි ටිකක් දුර ගිහිල්ලා ඉක්මනටම නවතිනවද? එහෙම නැත්නම් බරපතල ආකාරයට සංකූලතා වලට ලක් වෙනවද කියන කාරණේ. දැන් COVID-19 කියන කතාවටත් මේක අදාළයි. ඉතින් ඇත්තම මෙතනදී අපි දැනගන්නට ඕන අනවශ්‍යව මේ අපි මනස පර කර ගැනීම මනස පීඩනයකට ලක් කර ගැනීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ. අපි හරි හැටියට මේකෙන් ආරක්ෂා වෙලා මොකද මේ ක්‍රමවේද ගැන කතා කරනවානේ අපි. දැන් මේ පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලම මේ දක්වාම ලෝකයේත් අපේ රටෙත් කතා වෙනවා මේ අනතුරෙන් බේරෙන්නට අපි ගත යුතු මූලික ක්‍රියාමාර්ග මොනවද කියන එක. එතනදී අපි කියන මුවාවර භාවිත කියනවා, අත්සේදීම කියනවා, දුරස්ථභාවය පවත්වා ගැනීම කියනවා. හැබැයි ඒකත් එක්කම අපි දැනගන්නට ඕන අපේ ජීවිතය යහපත් පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමට මේ කාලයේදී වඩාත්ම සැලකිලිමත් විය යුතුයි කියන කාරණය. දැන් මොකද අපි කතා කරනවා හොඳ යහපත් හුරු පුරුදු හැටියට අපේ සෞඛ්‍ය පවත්වා ගැනීමට සෞඛ්‍යමත් ආහාර පාන ගැනීම ක්‍රියාශීලී බව කියන කාරණය විශේෂයෙන්ම මානසික ආතතියෙන් තොරව මනසේ සැහැල්ලුව පවත්වා ගැනීම. ඒ වගේම අපි කතා කරනවා වැරදි පුරුදු වලින් ඉවත් වීම කියන එක. දුම්පානය වෙන්නට පුළුවන්, මද්යසාර පානය වෙන්නට පුළුවන්. මේ හැම එකක්ම අපි කොහෙන් හරි ගිහිල්ලා අපි ප්‍රතිශක්තිය කියන තැනට වැරදි විදියට බලපානවා. ඒ මානසික ආතතිය ප්‍රතිශක්තියට ඍජු බලපෑමක් තියලා වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු කරනවාද? ඔව් ඇත්තටම. දැන් මොකද ඇත්තටම දැන් අපි කතා කරනවානේ බෝ නොවන රෝග ගැන වෙනම කාරණයක්. දැන් බෝ නොවන රෝග කියලා ගත්තයින් පස්සෙත් එතනදිත් ලෝකයක් අපේ රටත් ඉන්නේ හොඳ තැනක නෙවෙයි. දැන් මේ බෝ නොවන රෝගවලට අදාළ ප්‍රධාන සාධකයක් හැටියට අපි කතා කරනවා මානසික ආතතිය කියන කාරණය. දැන් එක්තනින් ඒ අපේ සිරුර තිබෙන ශක්තියේ අඩුවක් වෙලා යන්නට පුළුවන් පාරවල් අපිට කියන්නට පුළුවන් දියවැඩියාවට කොහොමද යන්නේ කියන කාරණයක්. එහෙම නැත්නම් අධිරුධිර පීඩනයට කොහොමද යන්නේ කියන කාරණේ මේකට ගත හැකි සාක්ෂි විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. ඉතින් එතනදී අපි මේ ක්‍රියාශීලී බව පවත්වා ගැනීම කියන එක හරි වැදගත් වෙනවා. ඒ එක්කම කායික ක්‍රියාශීලී බව. දැන් එතනදිත් ඇත්තටම දැන් මේ වගේ කාලයක අපි දැක්කා මිනිස්සුන් අර බියත් එක්ක නිවෙස් වලට කොට වුණා. තවත් ආකාරයකින් මේ බිය නැති පිරිස් පවා නිවෙස් වලට කොට වුණා යම් යම් නීති රීති මත. හැබැයි අපි දැනගන්නට ඕන අපි අර සෞඛ්‍යයට අදාළ කරන ක්‍රියාකාරකම් මේ සමාජයේ පවත්වා ගැනීමට
රජය මගිනුත් යම් අවකාශයක් ලබා දෙන්නට ඕන කියන කාරණය. මම මෙතන කෙලිම කියන කාරණයක් උදාහරණයක් හැටියට අපි දන්නවා අපේ රටේ වුණත් යම් පිරිසක් ශරීර ක්‍රියාශීලීත්වය පවත්වා ගන්නට ව්‍යායාම මන්තිරු භාවිතා කරනවා. හැබැයි ව්‍යායාම මන්තිරු වල ඉඩ ඇහිරුණා මේ පහුගිය කාලේ විවිධ නීති රීති යටට යටර වෙලා සීමා කිරීම නිසාවෙන් ඇවිදින අවස්ථාවක් ලැබුණේ. හැබැයි දැන් එතනදිත් අපි බලන්නට ඕන දැන් මේ හැම එකක්ම වක්‍රාකාරයෙන් මේ අනතුරින් ඉවත් වෙන්නටත් මිනිසුන්ට උදව් වෙන දේවල්. ඒකම දැන් අපි දකින දෙයක් තියෙනවා. පහුගිය කාලේ දැන් COVID-19 මරණ අපේ රටේ තාමත් 50 සීමාව පැන්නුවේ නැහැ. හැබැයි දැන් පහුගිය කාලේ අපිට ලැබුණු ආරංචි අනුව අර බෝ නොවන රෝගවලින් වෙනදාට වඩා මියගිය ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් මිය ගියා කියන කාරණය. මොකද මේක බලපානවා මනස ඒ වගේම අපි කොහොමද මේ හරියට අර සෞඛ්‍ය පුරුදු ක්‍රමවේද අනුගමනය කරන කියන කාරණය බෝ රෝගවලින් පාලනයට මේ සියලු දේ ගැන අපි හිතන්නට ඕන. වෛද්‍යතුමියනේ මේ ඊයේ ඔබතුමීලා මාධ්‍යමිකව කරුණු 3ක් බලපානවා කියලා මානසික ප්‍රධාන වශයෙන්ම මානසික ගැටලු 3ක් ඇති වෙනවා කියලා. මොනවාද මේ ගැටලු 3 සම්බන්ධයෙන් තව දුරටත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මොනවද ඇති වෙන්නේ මේ වගේ අවස්ථාවකදී? දැන් කොවිඩ් සම්බන්ධව කතා කිරීමේදී චතුර අපි එකක් කිව්වා මේ රෝගය සෑදෙයිද කියන බියක්. දැන් මේ ගොඩක් අයට තියෙන්නේ මේක සම්බන්ධව බියක් තියෙනවා. එතකොට ඒ බියෙන් එකකට හේතුවක් තමයි මේ රෝගය අපිට සෑදෙයිද කියන බිය. තව එකක් තමයි මේ රෝගය සෑදුනොත් අපිට මේ යන්න මේ මැරෙන්න වෙයිද එහෙම ඊට පස්සේ මේ අපි කොරන්ටයින් යන නිරෝධායනයට කරනවානේ අන්න එතනට යන්න බිය. තුන්වෙනි එකක් තියෙනවා මේක අපි යන්න වුණොත් අපිට දැන් මේ අපේ ආදරයට ගෙදර ඉන්න සේරමලා දාලා ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් වෙන් වෙන්න වෙනවා. එතකොට ඒ බිය තමයි ඒකට තියෙන්නේ. ඉතින් එතකොට අපි හිතුවේ දැන් මේ සමාජයේ බැලුවහම අපිට ප්‍රධාන වශයෙන්ම මේ රෝගයට තියෙන මේ තුන් බිය තමයි අපිට නැති කරන්න ඕනේ කියන එක ඕනේ මේ ගැන කතා කරලා. දැන් බොහෝ අය හිතනවා මේක ගැන ගොඩක් මිත්‍යා මතත් ගොඩක් තියෙන නිසා නොදැනුවත්කම නිසාත් මේ බිය ගැන වැඩි වෙනවා. ඉතින් එතකොට බිය අඩු වෙන්න මූලිකම එකක් තමයි මේ රෝග ගැන දැනුවත් වීම. අපි හරියට දැනුවත් වීම අපි මිත්‍යා මත පසුපස හඹා නොයෑම කියන එක. ඒතර අපිට මුලින්ම කිව්වා මේ රෝගය වුහාන් වල පටන් ගන්නකොට මේකේ මරණ ප්‍රතිශතය 5%යි කියලා. ඊට පස්සේ චීනයට මේක 3%යි කිව්වා. ඊට පස්සේ ලෝකයට 2.8යි කිව්වා. දැන් ඇමරිකාවේ නිව්යෝක් නගරයට 1.4යිද කොහෙද කියනවා. අපේ මේ ප්‍රතිශතයත් එක්ක අපිට තියෙන 0.28යි. ඉතින් එතකොට අපිට මූලිකවම අර තියෙන බිය අඩු වෙන්න කරන්න පුළුවන් එකම දේ තමයි දැනුවත් වෙන එක. මේ රෝගය හැදුනොත් 90%කටම අපි සාමාන්‍යයෙන් කියන්නේ 80ක් මම අහගෙන ඊයේ වෛද්‍යවරයෙක් කියනවා මේකේ 90කටම 85ක් කියමුකෝ අපේ 5කටම මුකුත් වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ පහළ වෙන්නෙත් නැහැ. කැසක් කිවිසුමක්වත් නැහැ කියන එක අපි දැනුවත් වෙන්න ඕන එකක්. එතකොටම බිය නැති වෙලා යනවා. දෙක මේක හදුනොත් 15%ක් විතර අපි රෝහල් ගත කරනවා. රෝහල් ගත කරනකොට අපේ සෞඛ්‍ය පද්ධතිය ඉතාමත්ම ශක්තිමත්. මේ පළාතේ තියෙන හොඳම සෞඛ්‍ය පද්ධතියක් තමයි අපේ රටේ තියෙන්නේ. ඒතකොට අපිට හැම ජාතියෙම විශේෂඥවරුන් ඉන්නවා. පරිපාලනයට, වසංගත රෝගවලට, රෝගය පාලනය කරන්න. ඊට පස්සේ අපි දැඩි සත්කාර ඒකක ලෑස්ති කරලා තියෙනවා. මේ ප්‍රමාණයක් આવුත් මෙච්චරයි, තව આવුත් මෙච්චරයි. එහෙම කියලා අපි අර ලොකුවට එකක් එන එක වළක්වන්න අපි අර කර්ව් එක ෆ්ලැටන් කරන්න කියලා අඩු කරන්න අපි ටිකෙන් ටික සමහර වෙලාවට මේ ලොක්ඩවුන් කිරීම අර මේ පාර වැසීම් ඒ වගේ දේවලුත් කරනවා. අපි එන කේසස් ගන්න නවත්තන. ඒ ආකාරයකින් මනා පාලනයකින් සෞඛ්‍ය පද්ධතිය ගෙන යනවා කියන එක අපිට මූලිකවම රටේ රටවැසියන් විදිහට මේ සෞඛ්‍ය පද්ධතිය ගැන විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසය අපිට නැතුනොත් සෞඛ්‍ය පද්ධතිය කියන්නේ අතන තියෙන බිල්ඩින්ගම නෙමෙයි. ඔයාට පොඩි කාලේ උගන්වන ඉස්කෝලේ උගන්වන සෞඛ්‍ය ටිකත් අපේ සෞඛ්‍ය පද්ධතියෙන් තමයි දාන්නේ. ඒ කරිකියුලම් එකට එතනට මේව කරන්න කියන එක. ඉතින් අපි සේරම මූලිකව පාවිච්චි කරන සෞඛ්‍ය මේ පුරුදු සේරම මේකත් එක්ක මුළු අපේ රටේ ජනතාවම මේ රටේ තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන සැලකිලිමත් වෙලා ඒක ගැන මුලින්ම අපිට මොකද අපිට
පාලනය කරපු වෙලාවට සෞඛ්‍ය පද්ධතිය හොඳයි පොඩ්ඩක් අමාරු වෙච්ච වෙලාවට සෞඛ්‍ය පද්ධතිය නැහැ. එතකොට අපිට ඉන්දියාවේ කියලා එහෙම හිතන්න බෑනේ. අපේ තියෙන සෞඛ්‍ය පද්ධතිය ගැන අපිට විශ්වාසයක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒ බිය නැති කරන්න නම් ඊළඟට දැනුවත් වෙන්න ඕන 15% තමයි අපි රෝහල් ගත කරන්නේ. ඒ රෝහල් ගත කරද්දිත් ඒගොල්ලෝ එක ක්‍රමයකට බෙදීමක් කරනවා. මොකද මේ තරුණ අය ඉන්නවා නම් මේකේ දැන් එක මිත්‍යාවක් තියෙනවා. මේක තරුණයින්ට හැදෙන්නේ නැහැ කියලා. එතකොට ඒක එක මිත්‍යාවක්. දැන් ඒක තරුණයින්ට හැදෙන්නේ නැහැ කියන එකක් නැහැ. තියෙන්නේ වැඩිහිටියන්ට හැදුනොත් නිදන්ගත රෝග තියෙන අයන්ට හැදුනොත් මේක අසාධ්‍ය වීමේ ප්‍රවණතාව වැඩි කියන එකයි. ඉතින් ඒතකොට තරුණ අය හම්බුනොත් අපේ අමාත්‍යාංශයේ බෙදීම් වලට අනුව තරුණ අය අර ආයතන වල තියෙනවා. නමුත් නිදන්ගත රෝග ගොඩක් තියෙන අය ඉන්නවා නම් ඒගොල්ලන්ව රෝහල් වලට අතුල් කරනවා. ඒතකොට එතන බුද්ධිමත් බෙදීමක් කරනවා. නමුත් ප්‍රශ්න තියෙන දැන් මුලින් කිව්වා වයසක අය තමයි තියෙන ප්‍රශ්න අවුරුදු ඊට පස්සේ අපිට මුල්ම මරණය වයස අවුරුදු 40 විතර වාර්තා වෙන්න ගත්තා. ඊට පස්සේ 23 දක්වා මේක අඩු වෙච්ච මරණයක් තිබුණා. දැන් ඊට පස්සේ පොඩි දරුවන්ටත් මේ තත්ත්වය තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැමෝගෙම එක වගේ නෙමෙයිද? තරුණයෝ කියලා වෙන් කරන්න බැයිද? කොහොමද ඒක වෙනස් වෙන්නේ? අපි හැමෝම ඒක වැදගත් ප්‍රශ්නයක් චතුර. මොකද දැන් අපේ හැමතිස්සම කියන්නේ වෛද්‍ය විද්‍යාවේ මේ ප්‍රවණතාව කියන එකයි. දැන් ප්‍රවණතාව අපි මේක හැදෙන්නේ කියන්නේ අපි මේකට මේ කෙනෙක් තරුණ කෙනෙක් නැති වෙන්න කියන්නේ නැති වෙන්නේ නැහැ කියන්නේ අපි කියන්නේ තරුණයන්ට ගන්න කියලා. අපි කියන්නේ ප්‍රවණතාවය මේගොල්ලන්ගේ. අපි 100ක් බැලුවොත් වැඩිහිටියන්ගේ 30ක් විතර මේ 30කුත් නෙමෙයි 20ක් විතර මේක හින්දා අසාධ්‍ය වෙන්න පුළුවන් 70ට වැඩි ආයන්ගේ. නමුත් වයස අවුරුදු 30ට ආයන්ට වඩා බැලුවොත් එහෙම ඒක ප්‍රතිශතය 2% වෙන්න පුළුවන්. ඒක ප්‍රවණතාවයක් ගැන කතා කරන්නේ. එතකොට ඒ ප්‍රවණතා රෝගය අසාධ්‍ය වීම කරුණු තුනක් මත රඳා පවතිනවා. එකක් තමයි අපේ නියුමෝනියාව කොච්චර තීව්‍රද කියන එක. ඒතකොට නියුමෝනියාව කොච්චර තීව්‍රද කියන එක රඳා පවතිනවා. අපිට කොච්චර ලෝඩ් එකක් වෛරස් වලට අපි එකපාරට නිරාවරණය වුණාද? අපි කොච්චර වෙලා ඒකට නිරාවරණය වුණාද? අපේ ඇඟේ කොච්චර හොඳ ප්‍රතිශක්තියක් තියෙනවද? අපිට දියවැඩියා රෝගය තියෙනවද? අපිට පිළිකාවක් තියෙනවද? ඒ වගේ කරුණු කාරණා මත ඒක කොච්චර දුරට නියුමෝනියාව අසාධ්‍ය වෙනවද කියන එක. ඊට පස්සේ අපේ වයස කොච්චරයිද කියන එක. අපි හැමෝටම තියෙන රිසර්ව්ස් කියලා ටිකක්. ඔයාට ඕනනම් දුවන්න පුළුවන් ඕන වෙලාවට. නමුත් වයසක එක්කෙනෙක්ගේ ඒ තියෙන ඒ රිසර්ව්ස් අඩුයි. එතකොට ඒගොල්ලන්ට නියුමෝනියාවක් දරන්න හැකියාව මදි. එතකොට වයස කියන එක ඊළඟ මේකක් වෙනවා තීරණය කරන සාධකයක් වෙනවා. තුන්වෙනි එක අපිට මොන නිදන්ගත රෝග තියෙනවද කියන එක. එතකොට වයස සහ නිදන්ගත රෝග තියෙන අය ඉබේම මේකේ වැඩි භයානකත්වයට වැටෙනවා. එතකොට ඒක හින්දා වයස 70ට නිදන්ගත රෝගවලුත් එතකොට වඩාත් වැදගත් වෙන්නේ අධිරුධිර පීඩනය ඒ වගේ දේවල්ද එහෙම නැත්නම් වෙනත් රෝග වලට නිදන්ගත රෝග වලට අපි මූලිකවම කියන්නේ හෘදයාබාධ හෘද රුධිර වාහිනී ආශ්‍රිත රෝග කියන එක. ඉතින් අපි ඇත්තම කතා කරන්න ඕනොත් ඒකයි මේ ලංකාවේ මැරෙන අයගෙන් 400ක් මරනකොට ප්‍රධානම මැරෙන හේතුව රුධිර වාහිනී ආශ්‍රිත රෝග. හෘදයාබාධ සහ ආඝාතය කියන මේ දෙක. එතකොට දැන් හෘද වස්තුව දුර්වල නම් එහෙම ඒගොල්ලන්ට මේ දැන් අපි හැමෝටම මේකට තියෙන බිය නිසා අර හෘදයාබාධ වලට අපි කරන්න ඕන හැමදාම ඇවිදින්න ඕන අපි ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕන ලුණු අඩුවෙන් චුට්ටක් ආහාර ගන්න ඕන. හැබැයි ඔක්කොම සීමා පැනවලා තිනවා වෛද්‍යතුමා කිව්වා වගේම අපිට සංචරණ සීමා පැනවීම ඔක්කොමත් එක්ක දැන් සංචරණ සීමාවන් ආවේ ටිකයිනේ. දැන් අපිට අර වටෙන් පාරවල් වැහුවා වුණාට අපිට කිව්වේ නෑනේ මේ අර ටොරින්ටන් ස්ක්වයර් එකේ ඇවිදින්න එපා කියන එක. අපි අනිද්දාට ඇවිත් ඒ ට්‍රැක් එකේ නම් අපිට ඇවිදින්න පුළුවන් නේ. අපේ වත්තේ හුඟ වෙලාවට අපේ වාසාව අපි පාවිච්චි කරන්නේ නිවසට වී සිටින්න. stay at home. right? අපි පාවිච්චි කරන්නේ. එතකොට නමුත් අපේ වත්තේ අපිට ගොවිතැනක් කරන්න පුළුවන්. අපේ එළියට ඇවිල්ලා අපිට හොඳ වාතාශ්‍රය ගන්න පුළුවන්. අපිට මල් ඵලයක් හිටවන්න පුළුවන්. අපිට එක ඇතුලේ කාමරයක් ඇතුලේ පොඩි ගහලා ඉන්න එපා කියන එක තමයි කියන්නේ. ඉතින් එතකොට අපි මේ අවස්ථාවේ අපි මූලිකවම ගත්තොත් එහෙම මේ අර මුල කතාවට ආවොත් එහෙම මේක වයසකයින්ටද මේ අනිත්‍යයන්ටද හැදෙන්නේ කියන එක. එතකොට මේක ඇත්තෙම වැඩි ප්‍රවණතාවක් තියෙන්නේ වයසකයින්ට හැදෙන්න නිදන්ගත රෝග වලින් හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, පිළිකාවල්, ඒ වගේම පෙනහල්ලේ ආබාධ. අපි බොහෝ දුරට දුම් බීලා වගේ තියලා පෙනහල් ආබාධිත වෙලා නම් ඒගොල්ලන්ට ආසාද්‍ය වීමේ ප්‍රවණතාවය. වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහත්මයා දැන් මේ කියන කතාවලට ඔබතුමාටත් එකතුවක් කරන්න පුළුවන්. දැන් අපි ජනතාව විදිහට බලාගෙන ඉන්නවා ගෙදරදී
ප්‍රශ්යක් නෑ මේක රජයෙන් කරයි ඒවගේ ඊට පස්සේ දැන් රජය මුලින් කිව්වා ඒගොල්ලෝ කරනවා කියලා. ඊට පස්සේ කියනවා ඕගොල්ලන්ගේ තමයි වගකීම තියෙන එක. දැන් ජනාධිපතිතුමත් කියනවා ජනතාවගේ කියලා. ඒතර මුලින් කිව්වා ප්‍රශ්නයක් නෑ අපි කරනවා කියලා දැන් කියනවා නෑ. ඒතර මේකත් මානසිකව වැටීමක් වෙනවනේ ජනතාවට ඉතින්. මෙහෙමයි චතුර ඇත්තටම දැන් මෙතනදී අපි යම් ප්‍රකාශ මතම නෙවෙයි අපි හරි තැනට යන්නට ඕන. මොකද දැන් මම කලිනුත් කිව්වා දැන් මෙතනදී විශේෂයෙන්ම මෙවැනි තත්වයකදී මූලිකව වෙන්නේ අපේ ශක්තිය. අපි කොහොමද මේකට මුණ දෙන්නේ තම තමන් පෞද්ගලිකව කියන කාරණය. දැන් එතනදී අපි දැනගන්නට ඕන මේ අනතුරින් ඉවත් වීමට අපි කළ යුතු ක්‍රමවේද වගේම මේ අනතුර අපේ ඇඟට නොෙන්නට ආවත් වැඩි ප්‍රශ්නයක් නොදෙන්නට අපේ අර පැවතුම් හරියට පවත්වා ගැනීම කියන කාරණය. ඉතින් එතනදී මෙහෙම දෙයක් මට කියන්නට වෙනවා චතුර. දැන් ඇත්තටම දැන් අපි දැන් සෞඛ්‍ය කතාවෙන් බැහැරට ගියොත් මේක දැන් අපි සමාජයේ මේ තත්ත්වය පවතිනවානේ. මම තවත් දෙයක් කියන්නට ඕන. දැන් ඇත්තටම මෙතනදී බොහෝ තර්ක විතර්ක තියෙනවා මේ සමාජගත කියන වචනයත් එක්ක. මම හිතන්නේ මේ සමාජගත කියන වචනය අපි බැහැර කරන්නට ඕන. අපි මේක භාවිතා කරන්නට ඕනේ නැහැ. හැබැයි අපි දැනගන්නට ඕන සමාජයේ මේ කියන COVID-19 අනතුර පවතිනවා කියන එක. පවතිනකොට මේ පැවතීමත් එක්ක අපි පවතින්නේ අපි හරියට පවතින්නේ කොහොමද කියන තැනට අපි යන්නට ඕන. දැන් මේක අපිට බැහැර කරන්නට බෑනේ. එහෙම නැතුව මේකත් එක්ක අපි තර්ක විතර්ක කරලා වැඩක් නැහැ. ඉතින් එතකොටම තව දෙයක් තියෙනවානේ. අපි කතා කරා දුරස්ත බව මේ කාරණේදී විශේෂයෙන්ම අවශ්‍යයි කියන එක. කලින් කිව්වා මීටරේ කියලා කියනවා. දැන් අපි කියනවා මීටර දෙකක් කුත් හොඳයි කියලා. ඉතින් මේ හැම දෙයක්ම කියන්නේ මේ ආසාදිතයෙකුගෙන් තවත් කෙනෙකුට බිඳිති ආකාරයට පැතිරීමට තිබෙන අවකාශය ගැන හිතලා. දැන් මෙතනදී මේ නිසාම අපි රටක් හැටියටත් යම් තීරණ මේ වෙනකොට අරගෙන තිබෙනවානේ. දැන් සමහර තැන්වල සීමිත කාර්ය මණ්ඩලයක් යටතේ ආයතන පවත්වා ගැනීමට කටයුතු කරනවා. දැන් වෙනදා සේවය සැපයූ පිරිසට වඩා අඩු පිරිසකට සේවය සපයනවා වෙන්නට පුළුවන් සමහර ආයතන වලින්. හැබැයි අපි දන්නවා පෞද්ගලිකව අපට ලැබෙන අත්දැකීමත් එක්ක ඒ තත්වයට අර යහපත් ප්‍රතිචාර දැක්වීමට සමාජයේ බොහෝ අය සූදානම් නැහැ. ඒ අයට අවශ්‍ය වෙන්නේ අර එදා ආපු විදිහටම ඒ සීමාවක් නැතුව ඒ තමන්ගේ සේවයට තිබුණු ඒ පහසුකම්ම ඇතුව ලබා ගැනීමේ අදහසිනුත් පැමිණෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි බලන්නට ඕන. මේ හැම එකක්ම අපේ ආරක්ෂාවටයි අප වටා ඉන්න අනිත් අයගේ ආරක්ෂාවටයි පැවතිය යුතුයි. ඉතින් මේතනත් අපි සමාජය ගැන කතා කරනකොට මේ පැවැත්මට මේ COVID-19 ආසාදනය සමාජයේ පවතින අතරේ අපි හරියට පවතිනට මේ ක්‍රියාමාර්ග ගැනත් අපි එකිනෙකා හිතන්නට ඕන. අනිවාර්යයෙන්ම අපි මානසික තත්ත්වය වඩා වැදගත් උසස් තත්ත්වයක තබා ගැනීම කියලා සාකච්ඡාව මතුව තිබෙනවා. ඒට හේතු වන්නේ මොනවද කියලා කරුණු තමයි පැහැදිලි කරමින් ඉන්නේ. අද දෙරන බිග් ෆෝකස් ඔස්සේ අපි කෙටි විරාමයකට යමු වෙලා හිටම්. අද දෙරන බිග් ෆෝකස් සමඟ ඔබ සජීවී එකතු වෙන්නේ. ඉතින් වෛද්‍යවරුන් දෙපළක් අපත් සමඟ එකතු වෙනවා. මේ අවස්ථාවේ අපි මානසික තත්ත්වය ඉහළින් තබා ගැනීම ඇති වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරමින් හිටියේ. වෛතුමනි මේ කොටස ඊළඟ කොටස විදිහට විශේෂයෙන්ම පහුගිය මුල් අවස්ථාවේදී රතන සූත්‍ර සජ්ජායනය කිරීම, එතකොට වෙනත් ආගමික වශයෙන් විවිධ අනුශාසනාවන් කිරීම, ඒවා කෙරෙහි විශ්වාසය තබා ගැනීම, වෙනත් අපි නොසිතන සමහර දේව බැල්ම ලැබුණ කියපු කතා, බොහෝ දේවල් වෙනස් විදිහ දේවල් ආවා. දැන් ඒවත් ඇත්තටම මේ මානසික තත්ත්වය ඉහළ තබා ගැනීමට වැදගත්ද? එහෙම නැත්නම් මේක මිත්‍යාවක්, මේක සම්පූර්ණයෙන් බැහැර කරලා අපි ඇත්තටම වෛද්‍ය උපදෙස් පිළිපදලා විතරක් කටයුතු කළ යුතුද? ඔව්, එතෙන් මෙතනදී අපි දන්නවා සමාජයේ යම් අය යම් අදහස් දරනවා. සමහරව හිතනවා මේක තමන්ට නැති ශක්තියකින් වෙනත් ශක්තියකින් යම් දේවල් පාලනය කරගන්නට පුළුවන් කියන එක. හැබැයි මෙතනදී අපි දැනගන්නට ඕන මේ එකක්වත් අපට සම්පූර්ණයෙන් විද්‍යාත්මකව සාක්ෂි සාහිත්‍යව ඔප්පු වෙච්ච දේවල් නෙවෙයි. ඉතින් එතකොට අපට පේන දැන් අපි මේ වෙලාවේ යමක් කරොත් ඒකේ ප්‍රතිඵලය පේන උපක්‍රම අපි ළඟ තියෙද්දී ඇයි අපි අපි හරියට කියන්නට බැරි, හරියට හිතන්නට බැරි ප්‍රතිඵලයක් ස්ථිර වශයෙන්ම දකින්නවා කියන එක ගැන හරි විශ්වාසයක් නැති තැනකට අපි යන්නේ. ඉතින් එතකොට වෙන්නේ
මේ ළඟම අපට හොඳම උපකරණ තිබෙනවා භාවිතා කරන්නට හොඳම ක්‍රමවේද තිබෙනවා ඒ ප්‍රතිඵලය ලැබෙන. එතකොට යම් ඔක්කොම නැතත් ටික දෙනෙක් හරි හිතන්නට පුළුවන් අපි මේ ක්‍රම හරියට භාවිතා නොකරත් කමක් නෑ අපට අර කියන යම් අය කියන ආකාරයෙන් මේ උපකාරය ලැබේ කියන අපි මුකුත් නොකලත් කමන්නේ දෙවියෝ විල්ල බලාගනී මේක නිවත් කරයි මේකේ ශක්තිය ලැබෙහිම හිතන්න පුළුවන්නේ. ඇත්තෙන් ඒ කියන්නේ මෙවැනි තත්වකදී ඒක හරි බරපතල කාරණයක්. වෛද්‍යතුමනි දැන් මේ වගේම තමයි සමහර සමාජ මාධ්‍ය ඔස්සේත් ඒ වගේම අපි දැකපු කාරණයක් තමයි ඇතැම් රජයේ පවා නිලතල දන්න පිරිස් සමහර පිරිත් කළ කල යනාදිය වතුරට එකතු කිරීම් සහ තවත් විවිධ යාතිකා කිරීම් සහය වගේ දේවාල සහයව කියන කතා පිළි ගැනීම් මේ වනදී වශයෙන් දේවල් තිබෙනවා. ඇතරම මේකින් වෙන පැත්තකට සමාජය හැරයිද. මෙහෙමයි චත්‍ර ඉතින් අපි ජීවත්වන සමාජයේ ලොකු පරාසයක හිතනාකාරයක අය ඉන්නේ. ඒක අන්තයම තමයි අපි ගිය සරවල දැක්කාර අපේ මේ තන්තන පිපිරිච්ච බෝම්බව දැක්කේ ආගමික අන්තයකම ඉන්න අය තමයි එහෙම දැක්කේ. නමුත් අපි බොහෝ අය සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයට මේ ආගමික කටයුතු යොදා ගන්නවා. අපි ඒකෙන් හිත සනසක් ලබනවා. මං හිතන්නේ ඒවා කිසි වරදක් තියෙනවා කියලා. හැබැයි අපි කෝවිඩ් ගැන හිතන්න ඕන විද්‍යාත්මකව. මේ දෙක පටලව ගත්තනම් අපි ටිකක් අමාරුවේ වැටේවි. එතර කෝවිඩ් බෝ වෙන එක වළක්වන්න නම් අපි වෙන දෙයකට අවධානය යොමු කරොත් එහෙම අපිට අවශ්‍ය තැනට අවධානය නැති වෙන්න පුළුවන්. අපේ අවශ්‍ය තැන අපි ඔයා මම හැමෝම එකම තැනටයි අවධානය යන්න ඕන. මොකද ඒක අපිට කන්ට්‍රෝල් කරන්න රටේ ආයන්ගේ අපේ ඔයගොල්ලෝ දැක්කනම් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මහත්මයා ඇවිල්ලා කිව්වේ සහයෝගය දෙන්න අපිට මේක කන්ට්‍රෝල් කරන්න. සමාජය එකතු වෙන්න ඕන. අපි හැමෝම එකක්වත් කරන්න ඕන. ඒක මොකද්ද? මුවාවරණ පැළඳීම, මීටරයක දුරස්ථභාවය තබා ගැනීම, නිතර අත සේදීම. ඔය තුන තමයි අපි කියන්නේ හැමෝටම. ඒතර මේකට අවධානය කඩලා අපි වෙනත් දෙයකට යනවනම් ඒකෙන් මං හිතන්නේ කොහෙත්ම අපිට හොඳක් ඒ කියන්නේ සමාජයට අභිවෘද්ධියක් වෙයි කියලා. නමුත් අපි අපේ සාමාන්‍ය අයගේ තියෙන ආගමික වැඩවල යෙදෙනවා නම් අපි ඉතින් ඒක එක එක්කිනාගේ තියෙන සමහර වෙලාවට අපි අසරණ වුණාම අපිට එකම තියෙන එක ආගමික යෙදෙන්නේ විතරයි. ඒක මානසික සුවයක් ලැබෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි මේක කොවිඩ් වලකේ මේක කරොත් කියලා හිතුවොත් එහෙම අපි අවාසනාවන්ත ඉරණමකට පත් වෙනවා. ඉතින් ඒකින්ද දැන් ගොඩාක් මේ සම්බන්ධව මිත්‍යා මත අපි අතර පැතුරුණා. උදාහරණයක් විදිහට අපි උණු වතුර බිව්වොත් එහෙම නිතර අපි ඇඟට අවශ්‍ය ජලය ප්‍රමාණය බොන්න ඕන. අපි කට වේලනවා නම් කෙනෙක් උණු වතුර බිව්වට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි උණු වතුර බිව්වොත් කොවිඩ් වලකිනවා කියලා මාස්ක් නොදා හිටියොත් එහෙම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තව හේයා ඩ්‍රයර් එකක් අල්ලන්න එහෙම කිව්වා. තව මේ දුම් අල්ලන්න කියලා කිව්වා. එතකොට දැන් හිම්බිරිස්සාව තියෙන කෙනෙක් දුම් අල්ලලා මේ ටික මේ ටිකක් මොලෙක් කරගත්තාට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දුම් අල්ලන්න අවශ්‍ය වෙලාවට හිම්බිරිස්සාවක් තියෙනවා නා. නමුත් අපි දුම් ඇල්ලුවොත් කොවිඩ් වලකිනවා, කොත්තමල්ලි බිව්වොත් කොවිඩ් වලකිනවා කියලා හිතුවොත් එහෙම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. උණක් වෙනවා නම් අපිට කොත්තමල්ලි ටිකක් මොකද ඇඟට අපිට ජලය ඕනේ වෙනවට වැඩිපුර. ඒවයි කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර කොවිඩ් වලක්වන්න අපිට තියෙන ලෝකෙටම මේ 3-4 විතරයි. ඒ 4 අපි සේරමලා එකතු වෙලා එක සමානව හැමෝම ඒ එකම ආකාරයකට පිළිපදින්න ඕන. මොකද ඒක හේතුව මට ඔයාට කොවිඩ් හැදුනොත් මට ඔයාට කොහොමත් තරුණෙක් කෙනෙක් හින්දා ඔයාට කොවිඩ් හැදුනොත් ඔයාට හිතයි ප්‍රශ්නයක් නෑ. මට කොවිඩ් හැදුනට ප්‍රශ්නයක් නෑ. මං යන්නම් කියලා. මං මෙතන මේ වැඩේ කරන්නම්. මේගොල්ලොත් එක කතා කරලා යයි මං බේරෙනවා ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් ඔයා දන්නේ නැහැ. ඔයා ගෙදර ගිහිල්ලා හරි මාකට් එකට යනකොට හරි ඔයා කතා කරන එක්කෙනා වකුගඩුවක් දාලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර ගියාම ගෙදර ඉන්න අම්මා හෘදයාබාධයක් තියෙන දියවැඩියාවේ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා නොදැනුවත්ව ඔයා ලොකු හානියක් කරනවා අර සමාජයේ ඉන්න අනිත් දෙන්නෙකුට ඔයාට මේක වළක්වා ගන්න පුළුවන්කම තියෙද්දි. ඉතින් ඒකින්ද මේක පාලනය කිරීමට අපි හැමෝම එකම දෙයකට අනුගත වෙන්න ඕන. ඒ වගේම අපි ඒක ගැන දැනුවත් වෙන්න ඕන. දැනුවත් වුණොත් විතරයි අපේ අනියත බිය නැති වෙන්නේ. මොකද ඒක වැදගත් වෙන්නේ ඒ දැනුවත් වීම මගින් අපි අවශ්‍ය නොත් මම දැන් ඉස්සෙල්ලා කිව්වා අපි 15%කටම මුකුත් වෙන්නේ නැහැ මේකේ. 15ක් තමයි රෝහල්
ගත කරන්නේ. එයින් 5%කට අඩු ප්‍රමාණයක් දැඩි සත්කාරයක දාන්නේ. ඒනොත් 0.2ක් 8ක් තමයි ජීවිතක්ෂයට පත් වුනේ. ඉතින් ඒක කොච්චර අඩු ප්‍රතිශතයක්ද ජීවිතක්ෂයට පත් වුනේ ඒකෙම බිය නැතු යනවා. ඊට පස්සේ අපි දැනුවත් නම් එහෙම අපි දැන් උදාහරණයක් විදිහට අපේ මේ අවස්ථාවේ දැන් සෞඛ්‍ය ශිෂ්ටයේ වැඩ කරන කෙනෙක් නම් වැඩිපුර හැකියාවක් තියෙනවා මේ කොවිඩ් වලට ගොදුරු වීම. එතකොට දැන් තමුන්ගේ අම්මා තාත්තට ආබාධ තියෙනවා නම් තව සහෝදරියෙක් ඉන්නවා නම් මේ දවස්වල අපි එයා ළඟින් තියලා චුට්ටක් වෙන් කළා ඒගොල්ලන්ව චුට්ටක් මේ වෙන් කළා තියලා පුළුවන් නම් මේ වෙලාවේ ඒ අවදානම් තත්ත්වයට නොගෙන ඉන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒ ආකාරයක දැනුවත් බවකින් කටයුතු කිරීමක් අවශ්‍ය වෙනවා මිත්‍යා මත පාවිච්චි කිරීමට වඩා. යලි තව කෙටි විරාමයකට යමු වෙලා යමු මේ අද දෙරන බිග් ෆෝකස්. ඔබ යාලි අද දෙරන බිග් ෆෝකස් සමග එකතු වෙන්නේ මේ අපිට විනාඩි කිහිපයක් තිබුණොත් අපිට බොහෝ දේවල් කතා කරන්න ඉතුරුලා තිබෙනවා. අපි කොහොමද අපේ පුරුදු වෙනස් කරගන්නට ඕන කියලා. පුරුදු කිව්වම ඒ පුරුදු පොඩ්ඩක් ඇනලා කියනවා නම් මෙන්න මෙහෙම කියලා කියනවා නම් හරි ලේසියි නේද අපිට. ඔයතුමනි මම කැමතියි පුරුදු ගැන කතා කරන්න. ඔය චතුර ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ අනතුර අපේ රටේ තිබෙනවා වෙනත් රටවලත් පවතිනවා. මේක තව අවුරුදු ගානකට ඉවත් වන්නේ නැහැ. එතකොට අපි දැනගන්නට ඕන මේ අනතුර තිබෙද්දී අපි කොහොමද අපේ වැඩ හරියට කරගන්නේ අපි ඕමනාවල් ඉටු කරගන්නේ කොහොමද කියන කාරණය. විශේෂයෙන්ම මම මෙතනදී උදාහරණයක් ගත්තොත් අපි දන්නවා අපි දැන් යමක් ගෙදරට යම් බඩු ප්‍රමාණයක් ගෙන යනකොට අපි හිතමු හිතුණු වෙලාවල් වලට වෙනදා වෙන්නට පුළුවන්. හැබැයි දැන් අපි හිතන්නට ඕන වෙනදා දවසකට වරක් හෝ දවස් දෙකකට වරක් වෙන වැඩකට ගියා නම් දැන් ඒ වැඩේම සතියකට වරක් ඒ ආයතනයකට ගිහිල්ලා කරගෙන එන්නට. ඒ තමන්ට අවශ්‍ය බඩු ප්‍රමාණය අරගෙන එන්නට. මොකද අපි දැන් අර සමාජයට නිරාවරණය වීමේ ඉඩකඩ පුළුවන් තරම් අවම කරගන්නට ඕන. එතනනේ අපිට තිබෙන්නේ ආසාදනය. මොකද දැන් අපි කලිනුත් කියවුණා මේ ආසාදනය තිබෙන කෙනෙක් අපිට හොයාගන්නට බෑ. 80%ක් රෝග ලක්ෂණ නැහැ කියන කාරණය. ඉතින් එතකොට මේ අනතුරත් එක්ක අපි ඉන්නකොට එවැනි දෙයකට අපි හුරු වෙන්නට ඕන. තව දෙයක් මම කියන්නම් තව එක උදාහරණයක් අපි පෞද්ගලිකවත් මේ දිනවලත් අත්දකින්න කාරණයක්. අපි දන්නවා දුරස්ථභාවය පවත්වා ගැනීමට යම් ආයතනයකට වෙළඳසැලකට ඇතුළු වීමේදී පවා යම් නීති රීති දැන් පනවලා තිබෙනවා. එතකොට කියනවා මීටරයක් එහායින් අනිත් ගනුදෙනුකාරයාට මීටරයක් එහායින් ඉන්නට කියලා. හැබැයි අපට පෞද්ගලිකව දැනෙන අත්දැකීමක් තිබෙනවා. අපි ඒ දේ කරාට අපිට පිටිපස්සෙන් ඉන්න අය කී වතාවක් ඒ කාරණේ කරනවද නැද්ද කියන කාරණය. හුඟක් වෙලාවට මේ අය අර එයාට අමතක වෙනවා. යම් තැනකට ගියාට පස්සේ වැඩක් කරගන්නට ගියාට පස්සේ අර සෞඛ්‍ය හුරු පුරුදු අමතක වෙනවා. ඉතින් මෙතනදී කොවිඩ් එක මේක වළංගු නැහැ. මේ අමතක වීම. දැන් මෙතන මේ තත්ත්වය අපි පිළිගන්නට ඕන. අනිත් කාරණේ තමයි මේ චතුර තව එකක්. දැන් මුව ආවරණ භාවිතය අපේ රටේ ටිකක් හුරු පුරුදු වුණානේ. දැන් මීට කලිනුත් මෙවැනි ආසාදන විටින් විට ආවා. H1N1 බර්ඩ් ෆ්ලූ මේ කාරණේදී වෙනත් රටවල් මුව ආවරණ භාවිතා කරලත් අපි භාවිතා කරේ නැහැ. හැබැයි දැන් මෙතනදී මේ මුව ආවරණ භාවිතා කිරීම කියන කාරණේදී ශ්වසන ආසාදන අපේ රටේ පැතිරීම මේ වෙනකොට අඩු වෙලා තිබෙනවා. දැන් ඇත්තටම අපි පෞද්ගලිකව හිතලා බලමු අපි අසන්නන් වුණත් දැන් ගෙදරට සෙම්ප්‍රතිශ්චාවක් වෛරස් වුණක් ආවද කියලා පහුගිය කාලේ වෙන්දාපු හැටියට නැහැනේ. දැන් මෙතනදී අපිට යම් ආවරණයක් ලැබිලා තියෙනවානේ. ඉතින් එතකොට මට මෙහෙම එකක් කියන්නට වෙනවා. දැන් ඇත්තට මේ කොවිඩ් අනතුර පිට වෙලා ගිය කාලෙක වුණත් අර ආසාදනයකට ලක් වෙලා සෙම්ප්‍රතිශ්චාවකට වෛරස් වුණකට ලක් වෙලා තිබෙනවා කියලා සැකයක් තිබෙන පුද්ගලයා මුව ආවරණයක් භාවිතා කිරීමේ වැදගත්කම අපි මෙතනදී කල්පනා කරන්නට ඕන. මොකද අපිට සමාජයට මේ අනතුර නොදෙන්නට වටපිටාව ඉන්න කට්ටියට නොදෙන්නට මෙවැනි අලුත් පුරුදුත් අපිට මේ හරහා ඉදිරියට ප්‍රයෝජනට ගන්නට පුළුවන්. අපි කොතරම් දුරට සමාජය ගැන හිතනවද කියන එකනේ. පැතුමිය ඒකට මේකතු කිරීමක් කරනවා. ඔව් ඇත්තමම ඒකේ සමාජයට එකතු කිරීම ගැන හිතනකොට හැමතිස්සෙම අපි හිතන්නේ ඒ පිටිපස්සෙන් ඇවිල්ලා එක්කිනා ලං වෙලා හිටගන්න එකක්. නොසලකලිමත්කම අමතක වීම. ඒ වගේම හිතනවා තව කොටසක් මේක අනිත් එක්කෙනාට තමයි හැදෙන්නේ මට හැදෙන්නේ නැහැ කියන එකත් හිතෙනවා. ඉතින් ඇත්තෙන්ම අපි හිතන්න ඕන මේක මට හැදෙන්න පුළුවන් කියන එක.
මේක හැමතිස්සෙම ඒ කියන්නේ ටිකක් බය තියෙන එක හොඳයි. ඒ බය මත තමයි අපි සමහර පියවරවල් ගන්නෙ. ඒතකොට ඒක හිතුවොත් එහෙම අපිටත් මේක හැදෙන්න පුළුවන් කියන එකට ඒකට එක්කම අර අපි මුලින් කිව්ව බියවලින් දෙකක් පහසුවෙන්ම නැති වෙලා යනවා. මොකද්ද අපි දැන් හැමෝටම පුළුවන් වෙනවා මේක හැදුනොත් අපි මොනවද කරන්න ඕනේ කියන එකට පොඩ්ඩක් මොහොතකට කල්පනා කරන්න. මේ වෙලාවේ අපේ රටේ තියෙන නීතිය හැටියට නම් අපි මේක සම්බන්ධව පොසිටිව් වුණොත් එහෙම අපි PCR ටෙස්ට් එකක් පොසිටිව් වුණොත් අපිව ආයතනයකට එක්ක යනවා. එතකොට ඒ ආයතනයකට එක්ක යනකොට අපි හිතලා තියෙනවා නම් කල් තියලා මං යන්න ඉස්සෙල්ලා මොනවද ගෙනියන්න ඕනේ. කිව්වොත් නැත්නම් හිතන්නකෝ වයස දවස් 14ක් ගිහිල්ලා ඉන්න තැන මට යන්න වුණොත් මගේ කන්නඩිය නැතුව එහෙම මට එතකොට ඒ ටික සම්පූර්ණයෙන්ම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් නමුත් අපි හැමෝටම අපිට අත්‍යවශ්‍ය බඩු ටිකක් තියෙනවනේ. අපි ඒ ටික ගැන කල්පනා කරලා පොඩ්ඩක් ලෑස්ති කරලා තිබ්බනම් අපිට ගෙවන්න ඕන බිල් ටික ඉස්සෙල්ලා ටිකක් ගෙවලා තිබුණා නම් අපි හිතුවොත් එහෙම මගේ බල්ලා මං ගියාම කොහොමද මේගොල්ලෝ බලාගන්නේ එහෙම මොකද දැන් මේක නොගිහිල්ලා බැරි ගමනක් නේ. මොකද මම නොගියොත් මගේ අනික් ගෙදර ඉන්න අනික් තායින්ට මේක ලොකු ප්‍රශ්නයක්. ඒකම මගේ අසල්වසියන්ට ලොකු භයානක තත්ත්වයකට වෙන්න පුළුවන්. ඉතින් ඒ එක්කම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ ලෑස්ති වෙලා ඉන්නවා මේ එන අය ගන්න. පැය 24ම දවස් 7ම ඇරලා තියෙනවා ඕන වෙලාවක ඇවිල්ලා ඒ වෙනුවෙන් ඒ රෝගීන් ගන්න. අපි ගෙවල් වල තබලා තියන්නේ නැහැ අනිවාර්යෙන් ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර ගන්න එන්න ඕන. මොකද අපි ඒක කිවීම තාමත් වැදගත්. අපි මේ දවස්වල බොහෝ අය ගෙවල් වල ජීවිතක්ෂයට වෙන වග දැක්ක නිසා. ඉතින් ඒක හින්දා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඒ රෝහල් කරා වෙනසක් තියෙනවා නම් යන්න බිය වෙන්නේ නැති වෙන්න ඕන. හැකි විගස රෝහල් වලට යන්න ඕන. ඉතින් අපි ගෙනියන්න ඕනේ මොනවද? අපිට මේ තත්ත්වයේ උනේ මොනවද? අපි ගියොත් කොහොමද එතන වෙන්නේ? එතන ගියහම අපිට තියෙන්නේ ඒක ඇතුලේ ඉන්න අපිට කරන්න දෙයක් අපි අරගෙන ගියොත් දවස් 14 ගත කරලා ඉඳලා අපිට එන්න පුළුවන්. ඒකෙන් අපි කරන්නේ සමාජයටත් හමුන්ටත් ලොකු උදව්වක්. ඉතින් ඒ කියන ඒ දෙන දැනුවත් වුණා නම් අර අනියත බිය කියන එක බොහෝ වෙලාවට දුර වෙලා මේ ප්‍රශ්නය අපි සේරම එකතු වෙලා විසඳ ගැනීමට ලොකු උපකාරයක් වෙනවා. ඒ කට්ටියට එහෙමනම් කියන්න තියෙන්නේ තමන්ගේ සමාජ වගකීම ඉටු කරලා මානසික තත්ත්වය හොඳින් තියාගන්න කියන එක. මානසික තත්ත්වය හොඳින් තියාගන්න, මානසික තත්ත්වය හොඳින් තියා ගැනීමට රෝගය ගැන දැනුවත් වෙන්න, මිත්‍යා මත අමතක කරලා මේක වෛරස් එකක්, මේක එක්කිනාගෙන් එක්කිනාට කැස්සෙන් බෝ වෙන එකක්, නියුමෝනියාවක් තමයි මේක හැදෙන්නේ. අපිට තියෙන සෑම වෛරසයක් වගේම අපිට පොඩි කාලේ පැපොල් හැදුනා. සරම්ප හැදුනා අපිට ඒවා සේරම දවස් ගානකින් හොඳ වුණානේ. අපි බේත් කෙරුවේ නෑනේ. ඒ වගේ මේකත් අපිට ඉබේම ඒ කාලය ඇතුළත හොඳ වෙනවා. මේක අනිත් එක්කෙනාව හැදිච්ච එක්කෙනා අපකීර්තියට පත් කරන්න, ඒ වගේ බෙන් කරන්න ජීවිත කාලයටම එයාගේ වෙන මේ තවත් එයාගේ නමට ඒක ගෑවිලා තියෙන්න ඕන මුකුත් වෙන්නේ නැහැ. මේක සුමාන දෙකකින් ඉවර වෙන ප්‍රශ්නයක් කියන ඒ දැනුම තියාගන්න තමයි වැදගත් වෙන්නේ. අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වුණා මේ සම්බන්ධ කතා කරන්න වෛද්‍ය ශාන්ත දිසානායක මහත්මයා ශාවදනපුර විශ්වවිද්‍යාලයේ සිටත් ඒත් එක්කම විවිධ ශාස්ත්‍ර ඔස්සේ අපි වැඩසටහන් වලදී මානසික තත්ත්ව සෞඛ්‍ය පිළිබඳව සෑහෙන කතා කරලා තිනවා. බොහොම ස්තුතියි ඔබතුමාට සම්බන්ධ වුණාට. ඒ වගේම ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ යෝජිත සභාපති පද්මයිස් කුණරත්න මහත්මිය සම්බන්ධ වෙනවා. ඔබටත් එහෙම ස්තුතියි. අපි වැඩසටහන අවසන් කරන ඔබට පුළුවන් මධ්‍යහන පුවත් විකාශයට යොමු වෙන්න මේ නමතේ.